අයිබෝවන් සුබෝදසනක් වේවයි කියලා අද දවසෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසත් ඔබට යහපත් දෙයක් දැන කියා ගන්න ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ඕරාව කේන්ද්‍ර සහ විශ්ව ශක්ති වැඩසටහන අරගෙන ඇවිත් ඉන්නවා. ඉතින් අපි ඔබට මේ වැඩසටහන තුළදී ඔබේ ජීවිතේ ඔබට තියෙන ආ වූ කරදර බාධක, ඔබට තියෙන ආ වූ ලෙඩ රෝග මේ සියල්ලටම විසඳුම් ලබා දෙන්නටම සුවතාවය ලබා දෙන්නට කේන්ද්‍රයේ තියෙන ආ වූ ඔබේ ජීවිතයේ තියෙන ආ වූ ග්‍රහ අපල මේ සියල්ල දුරු කරගන්න ආකාරය පිළිබඳව මේ සියල්ල පිළිබඳව කතා කරන්න මේ කාලයේ මෙතන සිට ඔබට විවෘත වෙලා තියෙනවා. ඒ සඳහා අද දවසෙත් අපත් සමග එකතු වෙන්නේ ඔබට නිබඳව ඔබත් සමග මේ පිළිබඳව කතා බහ කරන ප්‍රවීණ ජෝත්‍රිවේදී රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සමාජික රේකී මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක සායනික මෝහන වේදී කේ.යු. සරච්චන්ද්‍ර මහත්මයා තමයි වෙනදා වගේම ඇවිත් ඉන්න අයිබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝවන් සුබෝදෑසන. ඉතින් අපි අර සෑම සතියකම ඔබට මෙතුමා හරහා විවිධ කරුණු කාරණා හරහා ජීවිතේට ඔබට තියෙනා වූ ගැටලු සහගත තත්වයන් ඔබගේ වපසරිය තුළ තියෙනා වූ සියලුම දේවල් පිළිබඳව කතා කරනවා. ඉතින් අද දවසෙත් අපි එහෙම තමයි අද අපිත් සුවිශේෂ වශයෙන් තෝරගෙන තියෙනවා පවුලක් හැටියට ගෘහයක් හැටියට ගත්තාම තමන්ගේ ජීවිතේ ගොඩනැගෙන පවුල හරහා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වැදගත් දේ තමයි පවුලක දරුවෝ කියන දේ. ඉතින් මේ දරුවෝ කියන දේ ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා අද කතා කරන්න අපි තෝරගෙන තියෙන මාතෘකාව ඉතාමත් වැදගත්. මෙතුමා සතියෙන් සතිය කියන මාතෘකා ඔබේ ජීවිතයට බද්ධ වෙච්ච කරුණු කාරණා පිළිබඳව තමයි නිතතින්ම මෙතුමා තෝරගෙන තියෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ දරුවන් පිළිබඳව. විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්නේ හැටියට අපි තෝරගන්නේ මේ දෙමව්පියන්ට දරු සම්පත් ඇතිවීම හෝ නැතිවීම කේන්ද්‍රයෙන් බලන්න පුළුවන්ද කියලා. කෙනෙක් විවාහයක් වුණාම සරච්චන්ද්‍ර මහත්තයා මූලිකවම බලාපොරොත්තු වෙන දේ දරුඵලනේ දරු සම්පත්නේ. මෙන්න මේක අහිමි වීම ගොඩක් දෙනෙකුට මානසිකව සහ ජීවිතේ කම්පා කරන සිද්ධියක්. ඇත්තෙම මෙන්න මේක කොයි ආකාරයෙන්ද දකින්නේ කේන්ද්‍රයෙන්? ඔව් දෙමව්පියෙක් වුණාම දරුවෙක් ලැබෙන්න වාසනාවක් තියනවද? නැද්ද කියලා කේන්ද්‍රය තුල දකින්න පුළුවන්. දැන් මේ දරුවෝ කියලා කියන්නේ ඇත්තම කියනවා සංසාරගත බැඳීම්. සංසාරගත පුද්ගලයෝ තමයි දරුවෝ හැටියට ඉන්නේ. ඒ සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු අය තමයි දරුවෝ හැටියට ඉන්නේ. සමහරට එන දරුවා ඔබෙන් ඔබට යහපතක් කරන්න ඔබගේ දියුණුව හදලා දෙන්න එන්න පුළුවන්. ඒ වගේ මේ එන දරුවා ඔබට අයහපත සලසලා දෙන්න ඔබව නැති කරන්න එන දරුවෙක් වෙන්නත් පුළුවන්. මේ දෙකම වෙන්න පුළුවන්. මේ දෙකම ඔබගේ කේන්ද්‍රය තුල පැහැදිලිව දකින්න පුළුවන්. විශේෂයෙන්ම පුත්‍රකාරක ගුරු ග්‍රහය. කේන්ද්‍රයේ යහපත් ලෙස ඉන්නවා නම් ඔබේ කේන්ද්‍රය ඔබට දරුවන් ලැබෙන්න වාසනාව තියෙනවා වගේම ඒ දරුවන්ගෙන් ඔබගේ යහපත සැලසෙනවා. ඔබගේ අනාගතේ ඒ දරුවන් මත රඳා පවතිනවා. ඒ වගේම ඔබට දරුවෝ ලැබෙන්න නැත්නම් පුත්‍රකාරක ගුරු ග්‍රහය අතිශයින් දුර්බල වෙනවා. එහෙම නැත්නම් දරුවෝ ලැබෙන්න වාසනාව තිබුණත් ඒ පුත්‍රකාරක ගුරු ග්‍රහය ඉන්න තත්වයේ සතුරු වාගේ තත්වයක නම් ඒ ලැබෙන දරුවගෙන් පවා ඔබට වෙන්නේ පීඩාවක්. දැන් අද සමාජයේ දෙමව්පියන්ට දරුවෝ නැත්තේ නෑ දරුවෝ ඉන්නවා. නමුත් දරුවෝ නිසා දෙමව්පියෝ පීඩා විඳින තත්ත්වයක් අද දකින්න පුළුවන්. අද අපි ළඟට එන දෙමව්පියෝ විශාල පිරිසක්. දරුවෝ නිසා පීඩාවටපත් වෙලා ඉන්නවා. දරුවෝ නිසා අනන්ත දුක් විඳින දෙමව්පියෝ ඉන්නවා. ඒ අයට සමහර වෙලාවට මේ දරුවෝ නොහිටියා නම් ඒ අයගේ ජීවිත බීට වඩා සුවපත් වෙන තත්ත්වයක් දකින්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්නේ නීලක මහත්තයෝ අපේ පෙර සංසාරේ කරපු කර්ම විපාක අනුව. මේවා කවුරුවත් හිතලා මතලා කරගත්ත දේවල් නෙමෙයි. පෙර පව් අනුවෙච්ච දේවල්. මූලිකවම කර්ම ශක්තිය අනුව තමයි දරුවා උපදින්නේ. ඒ උපදින දරුවා තමන්ට සලකන්නේ. එහෙම නැත්නම් ඒ උපදින දරුවා ඒ තමන්ගේ දරුවා තමන්ට පීඩාවක් ඇති කරන්නේ. බලන්න සමහර දරුවෝ දෙමව්පියන්ට කොයිතරම් කරදර කරනවද කියලා. ඒ දෙමව්පියෝ කුඩා කාලේ බොහෝම ආදරෙන් හදන දරුවා තරුණ වියට එළඹෙනකොට දෙමව්පියන්ට ලොකු පීඩාවක් ඇති කරන තත්ත්වයක් සමාජය තුල දකින්නවා. ඒවා කේන්ද්‍රය තුලත් දකින්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. ආයිබෝවන් සුබෝදෑසනක්. කොහෙන්ද ඔබ කතා කරන්නේ? මම මේ රත්නපුර කොටකේල බලවිකින් කතා කරන්නේ. ආහා. ඔව් කියන්න ඔබට තියෙන ගැටලුව මොකක් සම්බන්ධව? උපන්දිනේ උපන් වෙලාව කියන්නේ? උපන්දිනේ 2002 3/27 2002 උපන්දිනේ කාගේද? දරුවාගේද? මේ ඒකේ සුගත් එක්කුමත්. ඔබේද දරුවාගේද කේන්ද්‍රය කියන එක තමයි මෙතුමා අහන්නේ. කේන්දරේ. මගේ මේ උපන් වෙලාව 12යි පෙරවරු 12යි මිනිස්සු 25යි. මම ඔබෙන් අහන්නේ මේ කේන්දරේ කාගේද කියලා. දරුවෙක්ගේද? ඔව්. ඒක පැහැදිලිව කියන්නකො. එතකොට 2002 මාර්තු මාසේ 27. ඔව්. උපන් වෙලාව පෙරවරු
මේ පෙරවරු 12යි මිනිත්තු 35යි. පෙරවරු කියන්නේ මේ රෑ 12න් පස්සේද නැත්නම් දවල් 12න් පස්සේද? රෑ 12න් පස්සේ 12යි මිනිත්තු මිනිත්තු 35යි. 35ට. දරුවා ඉපදින්නේ කොහෙද? දරුවා ඉපදින්නේ කොහෙද? ඔබේ දරුවා ඉපදුනේ කොහෙද කියලා අහන්නේ මෙතුමා. ගොඩකවල හරි. දරුවගේ දනු ලග්නේද? දනු. මොකද දරුවා ගැන දැනගන්න ඕනේ? ඉදිරි කටයුතු ගන්න තමයි දැනගන්න ඕනේ. ඔව් මේ දරුවට ලබලා තියෙන්නේ රවිගේ මහදසාවක් දැන් මේ වෙනකොට. මේ රවි කියලා කියන්නේ කේන්දරයේ බලවත් සුබ ග්‍රහයි. 9 අධිපතියා. මේ 9 අධිපතියගේ දසාව මේ දරුවට හොඳයි. දරුවගේ ඉගෙනීමේ කටයුතු වලට වැනි දේවල් වලට මේ රවිගේ දසාව ඉතාමත් හොඳයි. ඒක නිසා ඉගෙනීමෙන් ඉස්සරහට යන්න පුළුවන් කාලයක්. හැබැයි මේ දවස්වල පොඩි ඒරාෂ්ටක තත්ත්වයක් තියෙනවා මේ අප්‍රේල් මාස වෙනකන්. ඒ අප්‍රේල් පැන්නට පස්සේ යහපත උදා වෙනවා. මේ දරුවට දාන්න රතු සහ පත්මරාග කියන ගල් දෙකක් අල්ලලා පෙන්ඩන් එකක්. එතකොට මේ තත්ත්වය යහපත් අතර හරවා ගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩකෙවලින් කතා කරේ ඔබතුමාට වැටහෙන්නේ නැති කරුණු කාරණා. ඒ නිසා ඒ වගේම තමයි ඔබට පුළුවන්කම තියෙන තිරේ දිස්වන දුරකථන අංක වලට කතා බහ කරලා සරච්චන්ද්‍ර මහත්මයාගෙන් කාලයක් වේලාවක් වෙන් කරගෙන ඔබේ ගැටලු ඔබේ තියෙන ප්‍රශ්න ඔබේ කේන්ද්‍රයේ දරුවාට තවත් වැඩි විස්තර දැනගන්න ඕන නම් ඒ ආකාරයෙන් කරන්න පුළුවන්. ඔබටත් පුළුවන් තිරේ දිස්වනවා 2706 128 කියන දුරකථන අංකය මේ මොහොතේ විවෘතව තියෙනවා. ඒකට කතා කරන්නත් හැකියාවක් තියෙනවා. අපි කතා කරගෙන හිටියේ මේ දරුපල පිළිබඳව. දැන් සාමාන්‍ය කෙනෙක් විවාහයක් වෙන්න බලාපොරොත්තු වෙන ඕන කෙනෙක් කල්ැතුව මේ දරුපල මේ විවාහයේ වුණොත් දරුවන් කොච්චරක් සිටිනවද දරුවන් ලබන්න හැකියාවක් තියෙනවද කියන එක මම හිතන්නේ ගොඩක් දෙනෙක් මූලිකව කේන්ද්‍රයක් ගැලපීමේදී බලන කාරණයක් නේද? ඔව් මේ දරුවන් ඉන්නවද නැද්ද කියලා නම් කේන්දරය තුලින් පැහැදිලිව දැක ගන්න පුළුවන්. නමුත් මේ තියෙන කාලවකවානුව අනුව දරුපල ගාන හරියටම කේන්දරය තුලින් නිශ්චය කරන්න බෑ. ඒකට එක හේතුවක් තමයි හුඟක් වෙලාවට දැන් ඉස්සර කාලේ මේ ජ්‍යොතිෂ්‍ය ලෝකයට දායාද කරපු කාලේ දෙමව්පියෝ මේ උපත් පාලන කරුම් භාවිතා කරලා නැහැ. ඒ කියන්නේ දරුවෝ කී දෙනෙක් දෙන්නේ කුසට එන්නේ හැම දරුවෙක්ම හදනවා. දැන් අද එහෙම නැහැ. අද උගාක් දෙමව්පියෝ උපත් පාලන ක්‍රම වලින් දරුවෝ උපත් සීමා කරලා තියෙනවා. ඒක නිසා දැන් කේන්දරයක සමහරට අම්මා කෙනෙකුට දරුවෝ 4 දෙනෙක් 5 දෙනෙක් ලැබෙන්න කියලා තිබුණා සමහරට ඉන්නේ දෙන්න වෙන්න පුළුවන්. ඒක නිසා ඉන්න ගාන ගැන හරියටම කියන්න බෑ. නමුත් දරුවෝ ඉන්නවද නැද්ද කියලා පැහැදිලිව කියන්න පුළුවන් කේන්දරේ බලලා. එතකොට විවාහ වෙන්න කලින් වුණත් කෙනෙකුට දැනගන්න පුළුවන් තමන්ට දරුවෝ කාන්තාවකට නම් තමන්ට දරුවෝ ලබන්න වාසනාව තියෙනවද නැද්ද කියලා. කාන්තාවට නෙමෙයි පුරුෂයාගේ කේන්දරේ වුණොත් බලන්න පුළුවන් දරුවන් ලබන්න වාසනාව තියෙනවද කියලා. මොකද මේ දෙන්නගෙම කේන්දරවල දරුවන් ලබන්න වාසනාව තිබුණොත් තමයි දරුවපත් දරු ලාභ තියෙන්නේ. ඒ නිසා වැදගත්ම කාරණයක් පිළිබඳව ඔබට කතා කරන්න පුළුවන් මෙතුමාව සම්බන්ධ කරගෙන ඔබ විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම් ඒ පිළිබඳව වැඩි විස්තර දැන කියා ගන්නට පුළුවන්. ගාල්ලෙන් දුරකථන ඇමතුමක් තියෙනවා. ආයිබෝවන් සුබ උදෑසනක්. ආයිබෝවන්. ගාල්ලෙන් තිරිනි කතා කරන්නේ. ඔව් තිරිනි ඔබට තියෙන මගේ දරුව ගැන බලා ගන්න ඕන. ඔව් දරුවගේ උපන්දිනේ කියන්නකෝ. 2010යි 15. අවුරුද්ද පැහැදිලිව කියන්න 2010යි 15. 2010යි 15. වෙලාව පෙරවරු 10යි 22. පෙරවරු 10යි 22 ගාල්ලේ. ගාල්ලේ. ඔව්. දරුවා ඇවිල්ලා වෘශ්චික ලග්නේද? ඔව්. මොකද දරුවා මිතුන. හා? මිතුන. දානු. දැන් ඔයා ලග්න කීයක් කිව්වද? නෑ සෝරි දානු ලග්න. මෙහෙමයි. මේ දරුවා ඉපදෙන්නේ ධනු ලග්නේ නෙමෙයි. වෘශ්චික ලග්නේ අවසාන කොටසේ. මේක කවුරු හරි හරි ස්ත්‍රී පුරුෂ ભેදය අනුව මට උපන් වෙලාව තව පාරක් කියන්න. වෙලාව 10යි 22 උදේ. 10යි 22 නම් මෙයා ධනු ලග්නේ වෙන්න බෑ වෘශ්චික ලග්නේ. තව ඉස්සරහට වෙලාව ගියොත් තමයි මේක ධනුවට හැරෙන්නේ. ධනුව බවට පත් වෙන්නේ. හරි. ඔබගේ දරුවගේ කේන්දරේ ඉස්සලා හරියට හදා ගන්න. ඔය හදලා තියෙන එක වැරදි. හරි? හරි. මොකද්ද ඔබට දැනගන්න ඕනේ? දරුවට ලැබලා තියෙන ග්‍රහ ඔව් දරුවට ලැබලා තියෙන්නේ දැන් ගුරුගේ මහ දසාවක්. මේ ගුරුගේ මහ දසාව හොඳයි. ගුරු බලවත් තැනක ඉන්නවා. ඒක නිසා 2030 වෙනකන් මේ දරුවට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි 2030න් පස්සේ සෙනසුරු ලබනවා. මේ සෙනසුරු ඉන්න තැන අනුව 2030න් පස්සේ කම්මැලිකම උදාසීනකම වැනි දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා දැනට මේ දරුවට ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙයාට දාන්න පෙන්ඩන් එකක් පුෂ්පරාග චන්ද්‍රකාන්ති. පුෂ්පරාග සහ චන්ද්‍රකාන්ති ගල් දෙකක් අල්ලලා පෙන්ඩන් එකක් දාන්න. එතකොට මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්.
ඔව් මම හිතනවා ඔබට මේ තේරෙන්නට ඇති කියලා මේ පිළිබඳව වැඩි විස්තර ඔබට ගාල්ලේ කාර්යාලයට ආවත් මම හිතන්නේ මෙතුමාව හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි විස්තර දැන කියා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා ගාල්ලේ කාර්යාලයේදී මෙතුමාව හම්බ වෙලාවට මේ සමහර උදවියගේ මේ කේන්ද්‍ර හදනවා ස්ත්‍රී පුරුෂ ભેදය අනුව නවාංශක වෙනස් කරලා. එතකොට ස්ත්‍රී පුරුෂ ભેදය අනුව නවාංශක වෙනස් කරන්න ගියාම සමහර අවස්ථාවලදී ලක්නෙත් වෙනස් වෙනවා. දැන් මේ දරුවගේ වෙලා තියෙන එක මේ දරුවට එන්නේ ස්ත්‍රී රාශියක ස්ත්‍රී නවාංශකයක්. ඒක නිසා මේක පිරිමි කරගන්න කවුරු හරි මේක දනු ලක්නෙට හදලා තියෙනවා. ඒක වැරදි ක්‍රමයක්. ඒකයි අර දැන් ඔය සමහර වෙලාවට ගොඩක් වෙලාවට තියෙනවා නේද මේ කාලේ පොඩි පුංචි තැන් වල අර දැන් ඔබ නිතරම දැන් මේ මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලක්නයක් අවසාන වෙන තැනක ඉඳලා තියෙනවා. ඒක ලක්නේ අවසාන වෙනවා තව විනාඩි 10කින් විතර තව ලක්නයක් ලබනවා ඒක. එතකොට සමහර වෙලාවට ඒක වර්ධිනවා. හරියට හදන්න ඕනේ වෙලාවට. ඔව් ගොඩක් දෙනකොට මම ස්ත්‍රී පුරුෂ භාවයේ කුමක් වුවත් ඔබගේ දරුවගේ කේන්දරය හැදෙන්න ඕනේ උපදින වෙලාවල. ඒක හොඳට මතක තියාගන්න. උඟක් අයගේ වෙලාවල් ලක්න වර්ධින්නේ ඔය හේතු නිසා. ඒ නිසා මම හිතනවා පැහැදිලිව ඔබට මෙන්න මේ කියන කරුණු කාරණා හරහා ඔබේ ලග්නය ඒ වගේම උපන් වේලාව හරියටම निराකරණය කරගත්තොත් ඔබට ඉතාමත් හොඳ කේන්ද්‍රයක් ඔබට සකසා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා දුරකථන අංක තියෙනවා. ඒ පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ දරුවන් සහ දරු ඵල පිළිබඳව. ඉතින් දැන් අපි ඊළඟට කතා කරන්නේ විශේෂයෙන්ම දැන් ඔබේ දැන් කෙනෙක් ජීවිතයේදී තමන්ගේ දරුවාටනේ මූලික තැන දෙන්නේ. ඉතින් මේ දරුවා ඉගෙනීමට දක්ෂ කෙනෙක් හපනෙක් කරන්න ඔහුව ඉහළට යවන්න හැම දෙමව්පියෙක්ම ඇති නැති කවුරුත්. එතකොට දැන් සරච්චන්ද්‍ර මහතා මේ දැන් දරුවෙක් ඉගෙනීමට දක්ෂ අයද එහෙම නැත්නම් දුර්වලෙක්ද කියලා හඳුනා ගන්න පුළුවන්ද? අයියෝ මෙයාට ඉගෙන ගන්න එහෙම මොනවා කළත් බෑ. දැන් දරුවෙක් ඉගෙනීමට දක්ෂද දුර්වලද කියලා හොයාගන්න පුළුවන් කේන්දරේ පස්වැන්නාධිපතියගේ. පස්වැන්නාධිපතිය බද මේ බලපු කේන්දරේ මේ දරුවගේ පස්වැන්නාධිපතිය ඉන්නව දෙවැන්නේ. ඊට බලවත් වෙලා ඉන්නවා. එතකොට මෙයා ඉගෙනීමට දක්ෂයි. ඉගෙනීමෙන් ඉස්සරහට යන්න පුළුවන්. අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් මෙවැනි අය ඉගෙනීමෙන් සාර්ථකත්වයට පත් වෙනවා. ඊළඟට උසස් අධ්‍යාපනයට කාරකයා වෙන්නේ 9 යන්නාධිපතියා. 9 යන්නාධිපතියත් බලවත් වෙලා ඉන්නවා නම් එයා උසස්ම අධ්‍යාපනයකට හිමිකම් කියනවා. ඒක නිසා දරුවගේ අධ්‍යාපන තත්ත්වය ගැන කේන්දරේ බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඉගෙන ගන්න බැරි දරුවා, ඉගෙන ගන්න පුළුවන් දරුවා, දක්ෂ දරුවා කවුද කියලා බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ ඉගෙනීමට බාධක තියෙනවා නම් ඒ බාධක ඉවත් කරන්නත් කේන්දරය තුලින් පුළුවන්. යම් පාපග්‍රහයගේ බැල්මක් වැටෙනවා නම් ඒ පහාධිපතියට 9 අධිපතියට අපිට පුළුවන් ඒ පාපග්‍රහයගේ බලය ශූන්‍ය කරන්න, දුර්වල කරන්න. එවැනි දේවල් තුලින් අපිට පුළුවන් ඉගෙනීමේ තත්ත්වය වර්ධනය කරන්න. අර ගොඩක් වෙලාවට දැන් අපි ගත්තොත් යම් තියෙන අර ඔබ කියනවා වගේ මේ බාධක තමන්ට තියෙන ආ ඉගෙනීමේ තියෙන දුර්වලතාවයන් නැවත වර්ධනය කරන්න පුළුවන් ක්‍රම ඒ දේවල් තියෙනවා නේ. තියෙනවා. දැන් පස්වැන්නාධිපතිය දුර්වල නම් එයාගේ බලය වැඩි කරන්න පුළුවන්. එතකොට බලය වැඩි කරලා ඉගෙනීමට අවශ්‍යතාවය දැන් හුඟක් වෙලාවට දෙමව්පියෝ මේ දරුවගේ අධ්‍යාපනය ගැන හුඟක් උසුළුමත් වෙන්නේ නීලක මහත්තයා විභාගයක් ලඟ වුණාම. එක්ක පහේ ශිෂ්‍යත්ව කිට්ටු වුණාම. එහෙම නැත්නම් O level විභාගෙට මාස 3-4ක් තියන්නේ කේන්දරය අරන් එනවා මේ දරුවගේ ඉගෙනීම ගැන බලන්න. එතකොට ඔබ ප්‍රමාද වැඩි. මේක කරන්න ඕනේ දරුවා ඉගෙන ගන්න පටන් ගන්න කාලෙදිම. මුල් කාලෙදිම. අන්න එතකොට මේකට ඉඩක් තියෙනවා මේක හැකසෙන්න. මොකද දැන් අපි ග්‍රහයෙකුට පිළියමක් කරුවත් ඒ පිළියම නිසි පරිදි ග්‍රහයට ඇති වෙන්නේ බලය වෙනස් වෙන්න ටික කාලයක් යනවා. දැන් එක දෙමව්පියෙක් දැන් මේ ගිය සතියේ දරුවෙකුට පෙන්ඩන් එකක් දාගෙන ගිහිල්ලා ඒ දරුවගේ මේ මතකය පොඩ්ඩක් අඩුයි මතකය වර්ධනය වෙනවා කියලා මට සුමානගේ කෝල් එකක් දාලා අහනවා දරුවගේ මතකය තාම අර විදිහටම තාම වෙනස් වෙලා නැහැ. ඉතින් දෙයියනේ කාටවත් පුළුවන් මේක කරන්න කියන්නකො. එහෙම සුමානකින් වෙනස් කරන්න බෑ. අඩු ගානේ මාස 3-4ක්වත් යනවා. ඉතින් දෙමව්පිය හිතනවා මේ මුද්දක් දල් ටිකක් දාපුවාම පෙන්ඩන් එකක් දාපුවාම මේක එකපාරටම හරියයි කියලා. ශනිකව හරියන්නේ නැහැ. ඒක නිසා එහෙම බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වෙන අය ඉන්නවනේ මේව කරන්නත් එපා. ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් ටික කාලයක් යනවා මේ වැඩේ හරියන්න. ඒ කියන්නේ දරුවගේ මතකයේ වර්ධනය වෙන්න, ඉන්ද්‍රිය මොලේ වර්ධනය වෙන්න. ඒවට කාලයක් යනවා. මේක දාපු ගමන් ක්ෂණිකව මේ නූල් සඳනවා වගේ හදන්න පුළුවන් එකක් නෙමෙයි මේ ග්‍රහ බලය කියලා කියන්නේ. ඒකයි. ඔව් ඒ නිසා ඔබ මනසින් වටහා ගන්න ඔබ කොයි ආකාරයෙන්ද ඔබේ කරන දේ පිළිබඳව ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද ලබා ගන්න වෙන ඉවසීම කියන දේ ප්‍රපුණ කරන්න. එතකොට ගොඩක් දේවල් ඔබට සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි සරච්චන්ද්‍ර මහත්තයා දැන් අපි කතා කරනකොට දරුවෙක් දැන් ගොඩක් දෙනෙක් ආසයි මගේ දරුවා මේ වගේ කෙනෙක් වෙනවා දකින්න. මගේ දරුවා වෛද්‍යවරයෙක් වගේ දරුවා ඉංජිනේරුවෙක්. එහෙම නැත්නම් අපි කියන්නේ හැම කෙනෙක්ම බලන්නේ විවිධ තලවල මේ තැන ඉන්නවා දකින්න. ඒක තමයි හැම කෙනෙක්ගේම සිහිනේ. මේ තියෙන සිහිනේ මේ තියෙන තමන් ඇඟ ඇතුලේ තියෙන අරමුණ පැහැදිලිව දැක ගන්න පුළුවන්ද මොහු කොතන දිශාවටද යන්නේ කොහාටද යන්නේ මොහු කවුද වෙන්නේ? ඔව් ඒක බොහොම පැහැදිලිව බලන්න පුළුවන්. කේන්දරයේ තියෙනවා පංච මහා පුරුෂ යෝග කියලා. ඒ කියන්නේ රවි සඳුයි දෙන්න ඇරුණාම අනික් ග්‍රහයෝ 5 දෙනෙක් ඉන්නවා. බුධ, සිකුරු, ගුරු, සෙනසුරු, කුජ. මෙන්න මේ ග්‍රහයෝ 5 දෙනා කේන්ද්‍ර ස්ථානයේ. ඒ කියන්නේ 1 5 1 4
7-10 කියන තැනක බලවත් වෙලා ඉන්නවනම් අන්නේ බලවත් වෙච්ච තත්ත්වය අනුව එයා ඒ ග්‍රහයට අනුරූපව අදාළ ශාස්ත්‍රයකට ගමන් කරනවා. මම කොහොම කෙටියෙන් කියන්නම් ඒ අදාළ දේවල් මොනවද කියලා. යම් කිසි කෙනෙකුගේ බුධ ග්‍රහය කේන්ද්‍ර ස්ථානයක බලවත් වෙලා ඉන්නවනම් ඔහු කිසියම් දෙයකින් දැන් මාධ්‍ය පැත්තෙන් මාධ්‍ය ශාස්ත්‍රයේ ඉහළට යන්න පුළුවන්. එක්ක ජනමාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්, එක්ක ගීත රචකයෙක් වෙන්න පුළුවන්, එක්ක පුවත්පත් කලාවේදියෙක් වෙන්න පුළුවන්, එක්ක ඔබ වැනි නිවේදකයෙක් වෙන්න පුළුවන්, එක්ක මේ සංනිවේදන ශාස්ත්‍රයේ ගොඩාක් රැකියාවල් තියෙනවා. ඒ වගේ ඉන්න පුළුවන් උසස් තැන්වල. ඒ වගේ තැනකට යන්න පුළුවන්. එතකොට කුජ ග්‍රහය බලවත් වෙලා ඉන්නවනම් ඔහුට විවිධ ශාස්ත්‍ර තියෙනවා යන්න. නීති වෘත්තියේ යන්න පුළුවන්, ඉංජිනේරු ශාස්ත්‍රයට යන්න පුළුවන්, නිර්මාණ ශාස්ත්‍රයට යන්න පුළුවන්, ගෘහ නිර්මාණ ශාස්ත්‍රයට ඒ වගේ තැන් වලට යන්න පුළුවන්. ඒ වගේම සෙනසුරු බලවත් වෙලා ඉන්නවනම් ඔහුට ඉතා ඉහළ තත්ත්වයන් වලට යන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න, එහෙම නැත්නම් විද්‍යාඥයෙක් වෙන්න, ඒ වගේ තත්ත්වයකට යන්න පුළුවන්. සිකුරු බලවත් වෙලා ඉන්නවනම් ඔහුට පුළුවන් කලා ශාස්ත්‍රයේ ඉහළටම නගින්න. හරිද? නිර්මාණශීලී කෙනෙක් වන්න. එතකොට ගුරු බලවත් වෙලා ඉන්නවනම් ඔහුට පුළුවන් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් වගේ කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් උගත් මහාචාර්යවරයෙක් වෙන්න. ඒ වගේ ඉහළ තලවලට දැනුම බුද්ධිය ප්‍රඥාව තියෙන ශාස්ත්‍රයකට ගමන් කරන්න පුළුවන්. ඒක නිසා ඔබගේ දරුවා කොයි වගේ තැනකට යනවද කියලා ඒ වගේ තව විවිධ දේවල් වලට බෙදලා යනවා. ඒක නිසා ඒක හරියටම දැනගන්න පුළුවන් ඒ කේන්දරේ ඒ මහා පුරුෂ යෝග වලින් දැනගන්න පුළුවන්. ඒ නිසා කල්ැතු ඔබේ කේන්ද්‍රය බලවා ගැනීම තුළ ඔබේ දරුවාගේ ඔබට සැනසෙන්න පුළුවන්. ඔබට යම් කිසි ආකාරයක ධනාත්මක යම් කිසි ආකාරයක ජීවිතේ සුබවාදීව හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් මේක දුර්වල වෙලා තිබුණොත් ඒ දේවල් වලම පල්ලෙහා තැන් වලට යනවා. දැන් කුජ ග්‍රහය අසුබයක් ඇටියට හිටියොත් එහෙම සමහරට පාතාලේ ලෝකයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. අපිට දුරකථන ඇමතුමක් රැඳී හිටිය ගොඩක් වෙලා මම හිතන්නේ විසන්දි වෙලා අපි එහෙමනම් කෙටි විරාමයකට යනවා. මම හිතන්නේ විරාමයෙන් පස්සේ නැවතත් පුළුවන්කම තියෙනවා සරත් චන්ද්‍ර මහත්මයාත් එක්ක සම්බන්ධ වෙන්න. ඕරා පරීක්ෂාව හා රේකී ප්‍රතිකාරය දැන් බත්තරමුල්ල නගරයේදී ඔබට සිදු කරගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 07116 224 209 හෝ 071 882 661. ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේකී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී. රේකී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 07116 224 209. විරාමයෙන් පස්සේ නැවතත් අපේ හෝරාව කේන්ද්‍ර සහ විශ්ව ශක්තිය වැඩසටහනත් එක්ක එකතු වෙනවා. ඒ නිසා අපි ඔබට කතා කරන්නේ අද ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒක මම ඔබට මේ මතක් කරන්න ඕනේ සරත් චන්ද්‍ර මහත්මයා පිළිබඳව. විශේෂයෙන්ම ඔබට පුළුවන්කම තියෙනවා මේ දිනවල මේ ඔන්ලයින් ක්‍රමයට ඔබේ කේන්ද්‍රය බලවා ගන්න, පරීක්ෂා කරගන්න. ඒ වගේම ඔබට කොහේ හිටියත් ඔබට ඔන්ලයින් ක්‍රමය හරහා කේන්ද්‍ර පරීක්ෂාව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතුමාගේ විශේෂත්වය තමයි ඔබට අනෙකුත් කේන්ද්‍ර කරුවන් හා සංසන්දනාත්මක බැලුවොත් ඒට එහා ගිය සුවිශේෂ වූ ප්‍රතිකාර ක්‍රමවලින් සන්නද්ධ වූ අනුන වූ කෙනෙක්. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙන ඔබේ තියෙනා වූ ශරීරයේ තියෙනා වූ රෝගාබාධ නිට්ටාවට සුව කරගන්න. එහි ප්‍රධානතම කාරණයක් තමයි මේ ඕරා ස්කෑනින් මගින් ඔබේ ශරීරයේ ඕරාව පරීක්ෂා කර ගැනීම. ඒ නිසා මේ ඔබට නොපෙනුනට ඔබට පියවිය හැට බලන්න පුළුවන් ඕරා ස්කෑනින් යන්ත්‍රයක් තියෙනවා. ඒ හරහා නවීන විද්‍යානුකූලව මෙතුමා ළඟට ගිහිල්ලා තමන්ගේ ඕරාව පරීක්ෂා කරගෙන ඔබට තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩ රෝග නිට්ටාවට සුව කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඔබ දන්නවා මේ රේකී සහ ප්‍රාණිකීලින් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර සුව කිරීම. මේ විශ්ව ශක්තිය හරහා කරන ප්‍රතිකාර ක්‍රම මෙතුමා සුවිශේෂී දක්ෂයෙක්. ඒ නිසා මෙතුමා මේ විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රම ඉතාමත් හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ හරහාත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ තියෙනා වූ නිදන්ගත ඔබ කාලයක් තිස්සේ පීඩා විඳින ඔබට තියෙනා වූ මානසික පීඩා විඳින මේ රෝගාබාධ වලට සුවය ලබා ගන්න. ඒ වගේම තමයි මේ මෝහන කිරීම මගින් කරන මානසික හා කායික සුව කිරීම. මෝහනය මගින් කරන්නා වූ මානසික කායික සුව කිරීම බොහෝ වෙලාවට ඔබට ජීවිතේ ඔබ පීඩා විඳි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒට ඔබට සහනය ගෙන දෙන්න පුළුවන් ප්‍රතිකාරකම මෙතුමා හරහා කරගන්නට පුළුවන්. ඒක තමයි මෙතුමාගේ තියෙන විශේෂත්වය. ඒ නිසා කේන්ද්‍රයට සීමා වුණු කෙනෙක් හැටියට පමණක්
නෙමෙයි මෙතුමාව සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ ඔබට තියෙනා වූ රෝගාබාධයන් සුව කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ මතක් කරන්න ඕනේ ඔබට මේ ප්‍රධාන කාර්යාලයේ තියෙන සඳැස්සෝරා සහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අංක 680 දෙවන සුබුති අතුරුමාවත සුබුතිවරු බත්තර මුල්ල. හැබැයි එතනින් එහා ඔබට පුළුවන්කම තියෙනවා ඔබ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්නවා නම් අපි දකුණු ලකට ගියොත් විශේෂයෙන්ම ගාල්ලේ තියෙන සඳුදා දවසේ ඒ නිසා මතක තියාගන්න. ඉතින් දකුණු ලකේදී ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ බස්නාහිර පළාතේ ගත්තොත් ගම්පහ තියෙන බදාදා දවසේ. ඒ නිසා ගම්පහ තියෙන බදාදා දවසේ. ඒ වගේම තමයි කුරුණෑගල ඉන්නවා සිකුරාදා දවසේ. ඉතින් මේ ත්‍රිත්වයේදීත් ඔබට පුළුවන්කම තියෙනවා මෙතුමාව සම්බන්ධ කරගන්න. අන්තර්ජාලයට ගියත් එහෙමයි, Facebook එකට ගියත් සඳැස්සෝරා. ඒ වගේම සරස් චන්ද්‍ර ඇස්ට්‍රොලොජි තියෙනවා. ඒ වගේම තමයි YouTube channel එක තියෙනවා විශ්ව ශක්තිය. ඒ නිසා ඔබට මෙතුමාව හඳුනා ගන්න ඔබ සම්බන්ධ කරගන්න ලේසි. දුරකථන ඇමතුමක් තියෙනවා ගොඩක් වෙලාවක ඉඳලා අපි යමු දුරකථන ඇමතුම. ආයිබෝවන් සුබෝදෑසනක්. කොහේ ඉඳලාද? මම මාතරුන් සමන්ත. ඔව් සමන්ත කියන්න. ඉක්මනට කියන්න ඔබේ කාරණේ. උපන්දිනේ කියන්නකෝ. සම්මිදේ 1979 130 වෙලාව කියන්නකෝ. දේ 9:36. දේ 9:36. කොහෙද ඉපදුනේ? ඉපදුනේ කොහෙද ඔබ? ඔබ 9:36. කොහෙද? ගෙදර. ගෙදර කියන්නේ කොහෙද? මාතරද? ඔව්. හරි. ඔබ මීන ලග්නේද? ඔව්. මොකක්ද ඔබට දැනගන්න ඕනේ? ඉදිරි අනාගතය ගැන. ඔබගේ මීන ලග්නේ ලග්නාධිපතියා ඉන්නේ කටක රාශියේ. ලග්නාධිපතියා කටක රාශියට උච්ච වුණාට ලග්නාධිපතියා වක්‍ර වීම නිසා නීච වෙනවා. ඒක නිසා කේන්දරයේ බලය තරමක් දුර්වල වෙනවා. ඔබ දැනට ගත කරමින් ඉන්නේ පහුගිය කාලේ වකවානුවේ සම්පූර්ණයෙන්ම මේ දක්වා ගත කරමින් ඉන්නේ සෙනසුරුගේ මහදසාවක්. එතකොට මේ මීන ලග්නයට සෙනසුරු කියන්නේ තරමක අසුබ ඵල දෙන ග්‍රහයෙක්. ඒක නිසා මේ தත්ත්වය තව මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දක්වාම තියෙනවා. සැප්තැම්බර් වලින් පසුවේ ඔබගේ ලබනවා ඔබගේ කේන්දරයේ බුධගේ දසාව. බුධ ඉන්න තැන අනුව බුධ ඉන්නේ 11 වෙන්නේ බුධත් 11 වෙනි ඉන්න එක තරමක් හොඳයි බුධ. ඒක නිසා ඔබට තිබුණු කරදර රාශියක් මේ අවුරුද්දේ සැප්තැම්බර් වලින් පස්සේ අඩු වෙලා යනවා. ඒක නිසා ඔබ මේ தත්ත්වය වඩා වර්ධනය කරගන්න චන්ද්‍රකාන්ති සහ රතු ගල් දෙකක් අල්ලලා මුද්දක් හදලා දාගන්න. ඔබට පැහැදිලි වෙන්නේ නැති. ඒ නිසා අර කිව්ව ආකාරයෙන්ම ඔබට අවශ්‍ය කරන වැඩි විස්තර කරුණු කාරණා මෙතුමාව සම්බන්ධ කරගෙන කතා බහ කරන කාලයක් වේලාවක් වෙන් කරගෙන ඔබේ අවශ්‍යතාවය විශ්වසිත කරගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි කතා කර ඉන්නේ ඉතාමත් වැදගත් මාතෘකාව. ඒ තමයි මේ දරුවන් පිළිබඳව. ඉතින් ඒ නිසා දරුවන් පිළිබඳව කතා කළාම අපි දැන් ඉස්සෙල්ලා කතා කළා දරුවා කොයි දිශාවට කොයි වගේ කෙනෙක් වෙයිද. ඒ වගේම තමයි දැන් ඊළඟට වෙන්නේ අපි මේ දරුවෙකුට දැන් ගොඩක් වෙලාවට තියෙන තමයි මේ දරුවෙක් නිරෝගිමත්ද? එහෙමත් නැත්නම් ඔහුට ඇතිවෙන රෝග පීඩා දැන් සමහර අය ඉන්නවා උපතින්ම ගත්තොත් ගොඩාක් ලෙඩ. මෙයා අනේ කාලයක් තිස්සේ නිදන්ගත රෝග වාගේද එක්කම මලානිකයි කියයි කිසිම මෙන්න මේ දරුවෙක් දුර්වල. ඔව් දරුවෙක් නිරෝගිමත්ද නැද්ද කියලා කේන්දරය තුලින් බලා ගන්න පුළුවන් උපදින වෙලාවෙ ඉඳන්ම. ඒක නිසා ඔබගේ දරුවාගේ නිරෝගිමත් බව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔබගේ දරුවට දැන් රෝගයක් නැති වුණත් ඉදිරියට රෝගයක් හැදෙන්න පුළුවන්. රෝගේ හැදුනට පස්සේ ප්‍රතිකාර කරලා සුව කරගන්න ටිකක් අමාරුයි. හැබැයි ඔබ දන්න දෙයක් තමයි රෝගයක් හැදෙන්න ඉස්සෙල්ලා ඒක වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි කරන්න තුලන් ලොකුම ප්‍රතිකාරය. හරි? අර තියෙන prevention is better than cure කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ වගේ රෝගේ හැදෙන්න ඉස්සෙල්ලා ප්‍රතිකාර කරගන්න පුළුවන් නම් වළක්ව ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒක නිසා දරුවගේ නිරෝගිමත් බව දැනගන්න පුළුවන් කේන්දරය තුලින් රෝග පීඩා හැදෙන්න තියෙන කාලවකවානු හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ඒව වළක්ව ගන්නත් පුළුවන්. ඒක නිසා නිරෝගිමත් බව ගැන දැනගන්න වඩාත්ම හොඳ ස්ථානය තමයි දරුවගේ කේන්දරය. ඒ නිසා කල් ඇතුව ඔබට ඒ පිළිබඳව කේන්දරය ඉතා වැදගත් කාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා මේ කියන ආකාරයට ඔබේ දරුවාගේ කේන්දරය තුළින් ඔබේ දරුවා නිරෝගිමත්ද ඔහු කොයි ආකාරයේ දරුවෙක්ද කියන එක පිළිබඳව දැන කියා ගන්න. අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා මම හිතන්නේ පිළියන්දලින් ආයිබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. කියන්න. පුතා මේක බලන්න ඕනේ. ඔව් කියන්න පුතා. 2002යි. ඔව්. 10යි 15. 10යි 15. 15 වෙලාව 5:48ට. උදේද හවසද? හවස. හවස 5යි 48ට. 48ට පුතා ඉපදෙන්නේ කොහෙද? පාසලෙක. කොහෙද? කාසල් එකේ. කාසල්.
ඉතිරි අනාගතේ තමයි බලා ගන්න ඕන. ඔය දරුවා මීන ලග්නේ නේද? ඔව්. ඔව්. දරුවා මීන ලග්නේ ඉපදිලා තියෙන්නේ ලග්නාධිපතියා ඉන්නේ පහේ කටක රාශි. අන්න ලග්නාධිපතියා බලවත් දරුවෙක්. හැබැයි මේ ලග්නාධිපතියා බලවත් වුණාට මේ දරුවගේ ලග්නාධිපතිය අසුබ ග්‍රහයිකුත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ලග්නාධිපතියා උච්ච වීම එච්චරම ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මේ දරුවගේ ඉගෙනීමට කාරක චන්ද්‍රයා ලග්නේ දකිනවා ඊට බලවත් තැනක ඉඳන් ඒක නිසා ඉගෙනීමට දක්ෂයි. මූලික අධ්‍යාපනයේට මේ දරුවට දැනට ගත වෙන්නේ රාහුගේ මහා දශාවක්. රාහු ඉන්නේ සඳුගේ නැකතක නිසා රාහු නරක ග්‍රහයෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා මේ දරුවගේ අනාගතේ සාර්ථකයි සුබයි යහපත්. ඒක නිසා මේ දරුවට තව තවත් ඉස්සරහට යන්න අවශ්‍ය බලයේ ශක්තිය ලබා දෙන්න චන්ද්‍රකාන්ති සහ රතු ගල් දෙකක් අල්ලලා පෙන්වන්න එකක් දාන්න. ඔව්. මම හිතන්නේ ඔබතුමිය මේ කිව් කාරණාත් එක්ක මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා කාලයක් වේලාවක් වෙන් කරගෙන තිරේ දකින්න දුරකථන අංක වලට කතා කරලා ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. පැහැදිලිව මෙතන මොකද කිතාමත් කෙටියෙන් තමයි අපි මේ කාලය තුළ ගොඩක් දේවල් කියන්න තිබුණා. කියන්න වෙලාවක් නැහැ. මොකද කාලය සීමිත නිසා සරලව තමයි අපි ඉදිරිපත් කරන්නේ. අපි දරුවෝ ගැන තමයි කතා කළේ. ඉතින් ඔබත් දැන් මේ දුරකථනෙන් තමයි ඇහුවොත් වැඩිපුරම දරුවෝ ගැන කතා බහ කරන්නේ. ඒ නිසා මෙතෙන්දි අද කතා කරන්නේ මේ දරුවන් පිළිබඳව. සරච්චන්ද්‍ර මහත්තයා හොඳ ප්‍රශ්නයක් තමයි මේ දැන් ඔබතුමා මේ තෝරගෙන තියෙන්නේ. දැන් අපි හැම වෙලාවෙම බලන කෙනෙක් තමයි දෙමව්පියෝ අයියෝ අපි කොච්චර මොන අර බඩ බැඳගෙන හැදුවත් අපිට දරුවෝ සලකයිද? අපිට කොයි විදිහට දරුවෝ සලකයිද? කොයි ආකාරයට දරුවක් අපි බලා ගන්නයිද? මෙන්න මේක ගොඩක් දෙනකොට අද සමාජයේ තියෙන ගැටලුවක් වෙලා තියෙනවා. ඔව්. දැන් ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන හුඟක් වෙලාවට මේ දරුවෝ දෙමව්පියෝ ගැන බලන්නේ නැති එක. දැන් අද කාලේ ඉස්සර වගේ නෙමේ හුඟක් වෙලාවට දරුවන් දෙමව්පියන් ගැන නොසලකා හරිනවා විතරක් නෙමේ දෙමව්පියෝ වැඩිහිටියන් වුණාම දෙමව්පියන් තමන්ගෙන් ඈත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉස්සරට වඩා මේ තත්ත්වය වැඩි. අර කාල විපත්ති අනුව වෙන දේවල් කාලීනව ඇති වෙන ගොඩක් වැඩි. එතකොට මේක තව ඉස්සරහට තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඔබගේ කේන්දරයේ පුත්‍රකාරකයා බලවත් වෙලා හිටියත් එයා අසතුටුදායක තැනක ඉන්නවා. ඒ කියන්නේ සතුරු ස්ථානයක ඉන්නවා නම් ඒ කියන දේ තමයි වෙන්නේ බොහෝ දෙනාට. ඉතින් මේක ඇවිල්ලා පෙර කරපු අකුසල කර්මයක් ඔබ විසින්. මේක වළක්වන්න තියෙන ඊටකට බොහොම අඩුයි. නමුත් යම් විදිහකින් මේක වෙනසක් කරන්න පුළුවන් නම් කේන්දරය තුලින් ඒක වෙනස් කරන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් හුඟක් වෙලාවට අනිවාර්යයෙන්ම භුක්ති විඳින වෙන ඵල විපාක. ඒ කියන්නේ දරුවෝ සලකන්නේ නැත්නම් ඒක වෙනස් කරන්න බෑ. හුඟා ධනවත් දෙමව්පියෝ පවා දරුවන්ගේ සැලකිලි නැතුව අද ඊටමත් අසරණ වෙලා ඉන්නවා. එතකොට දැන් සමහර වෙලාවට කියලානේ අපි දරුවා අයියෝ අපේ දරුවෝ මාර අකීකරුවා අපි කියන දෙයක් අහන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන දරුවෙක් නෙමෙයි හැදලා තියෙන්නේ. දැන් මේ කාරණයට බද්ධ වෙන කාරණයක් තමයි මුල් කාලේ. එතකොට දැන් මෙන්න මේකත් කේන්දරයෙන් කියන්න පුළුවන්ද මේ දරුවා මේ වගේ දරුවෙක් කිසිම කියනවා නිතරම ගෙදරව ගෙවල් වල තියෙන දැඩි ප්‍රශ්නයක් නේ මේක. ඔය දැන් ඔය ජ්‍යොතිෂයේ පදනමට පිටින් යන දේවල් තමයි කාල දේශ පාත්‍ර කියලා මම හැමදාම කියනවා. කාල කියලා කියන්නේ එක එක කාලවල අනුව මිනිස්සුන්ගේ ගතිගුණ වෙනස් වෙනවා. එතකොට කේන්දරවල මොන දේවල් තිබුණත් ඕක වෙනස් වෙන්නේ නැහැ. ඔය කාල දේශ පාත්‍ර. එතකොට මේ කාලයත් අනුව කාලය නිසා දරුවන්ගේ එක දරුවෙක් නෙමෙයි හැමෝගෙම වෙනස් වෙනවා. දැන් බලන්න ඉස්සර අපි කුඩා කාලේ දරුවන් එච්චර අකීකරු නැහැ. දැන් අද අවුරුදු 50කට විතර පස්සේ ආරම්භ බැලුවොත් එහෙම දරුවෝ දෙමව්පියන්ට කීකරු කරන්න බෑ. ඒකට හේතු වෙන සාධක ගොඩක් අද තියෙනවා. සමාජ මාධ්‍ය වගේ දේවල් වලින් දරුවන්ගේ මනස විකෘති වෙලා තියෙනවා. ඒකත් එක බලපෑමක්. කාලයෙන් ඇති වෙන බලපෑම. ඒ නිසා කේන්දරයේ මොනතරම් හොඳ තත්ත්වයක් තිබුණත් කාලය අනුව ඒවා වෙනස් වෙනවා. එතකොට මේ දරුවෝ ගැන දෙමව්පියෝ කොච්චර යහපත් විදියට බැලුවත් ඒ දරුවෝ දෙමව්පියෝ ගැන යහපත් විදියට බලන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒක ඇත්තටම මේ කාලය අනුව වෙච්ච දෙයක්. ඒක කේන්ද්‍රවලම වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් ඕක යම් තරමකින් වෙනස් කරන්න පුළුවන්. මේක වෙනස් කරන්න පුළුවන්. ඔව් යම් තරමකින් ඒ දරුවන්ගේ තියෙන අකීකරුකම් අඩු කරන්න පුළුවන්. හැබැයි මේක දරුවා හුඟක් මුරණ්ඩු තත්ත්වයටපත් වෙලා දඩබ්බර වුණාට පස්සේ කරන්න බෑ. මේක ජීවිතේ මුල් වකවානේ. ඒ කියන්නේ දරුවට තේරෙන්නේ නැති කාලේ ඉඳලම කරන්න ඕන දෙයක්. ඒක නිසා එහෙම අකීකරු දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ගේ කුජ ග්‍රහය අයාපත් ලෙස බලවත් වෙලා ඉන්නවා. ඒ කුජගේ බලය තරමක් අඩු කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් කුජ උච්ච වෙලා ඉන්න දරුවෝ තමයි හුඟක් අකීකරු. බලන්න ඔබගේ දරුවාගේ කේන්දරයේ කුජ ග්‍රහය උච්ච වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් දරුවා අකීකරු වෙන්න ඕනේ. අනිවාර්යෙන්. කුජ උච්ච වෙලා ඉන්න. කුජ උච්ච වෙලා අයහපත් විදියට ඉන්නවා නම් දරුවා හුඟක් අකීකරු. ඒව හදන්න බෑ. ඔය හුඟක් වැදගත් පවුල්වල දෙමව්පියන්ගේ පවා දරුවෝ හුඟක් අකීකරුයි. ඒ දෙමව්පිය බොහොම බලවත් ධනවත්යි. ඒත් දරුවා අකීකරුයි. එහෙමත් ඇත්තන් තියෙනවා. ඒවා ඉතින් වළක්වන්න පුළුවන් දේවල් නෙමෙයි නේද මහත්තයෝ පෙර කරපු කර්ම විපාක අනුව වෙන දේවල්.
ඔබතුමා ගොඩක් වෙලාවට මේ ප්‍රකාශ කරන දේ තමයි කර්මය කියන දේ. ඉතින් කර්ම විපාක මේක ඇත්තම කිව්වොත් බුදුරජාණන් වහන්සේ අපේ බුද්ධ ධර්මයේ උනත් හොඳට සඳහන් වෙන දෙයක්. ඒ නිසා මම දන්න තරමින් දෙමව්පියෝ දරුවන්ට අයහපතක් කරන්නේ නැහැ. මගේ අත්දැකීම් පළපුරුද්ද අනුව. හැබැයි දරුවෝ එහෙම හිතන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ. මේක සමාජයේ ප්‍රශ්න සමාජ ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කෙසේ හෝ දැන් ඔබට ඒකයි කිව්වේ මේ වැඩසටහනේදී ඔබ සුවපත් කරන්න, ඔබේ මනස සුවපත් කරන්න, ඔබට තියෙනා වූ ගැටලු निराකරණය කරගන්න පුළුවන් තෝතැන්නක් හැටියට තමයි අපි කේන්ද්‍රයේ ඕරාශා වික්ෂ ශක්තිය වැඩසටහන උපයෝගී කරගත්තේ මේ කාල වේලාව තුලදී. ඒ නිසා තමයි අද දවසෙත් මේ සරත් චන්ද්‍ර මහත්මයා සම්බන්ධ කරගෙන මේ වැඩසටහනේ මේ ආකාරයෙන් ඔබට වටිනාම ඔබේ ගෘහය තුල කැකෑරෙන ප්‍රශ්න පිළිබඳව මේ ආකාරයෙන් කතා බහ කළේ. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා නැවතත් මම අවසාන මතක් කරන්නම් ඔබට ඔන්ලයින් ක්‍රමයට පුළුවන්කම තියෙනවා ඔබට ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න මේ කාලය තුල. ඒ නිසා ඔන්ලයින් ක්‍රමය හරහා පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි අර මම මුලින් කිව්වා වගේම මේ ඕරා ස්කෑනින් මගේ ඔබේ ශරීරයේ ඕරාව පරීක්ෂා කරගන්නට පුළුවන්කම තියෙනවා. ස්කෑන් යන්ත්‍රය හරහා ඔබේ පියවි ඇසින් ඔබට දැක ගන්න පුළුවන් ඔබේ ඕරාව කොයි ආකාරයෙන්ද. ඒ හරහා ඔබේ ඕරාව ශක්තිමත් කරගෙන ඔබ නිරෝගී පුද්ගලයෙකු කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි රේකී සහ ප්‍රාණික් හීලින් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර සුව කිරීම මේක ඉතාමත් දියුණුම දෙයක් හැටියට තමයි සලකන්නේ. ඒ හරහා ඔබ නිරෝගී පුද්ගලයෙක් කරන්න පුළුවන්. මෝහන කිරීම මගින් කරන මානසික කායික සුවතාවයන් මේ සියල්ලත් කරගන්නට පුළුවන්කම තියෙන නිසා ඔබට පුළුවන් මේ සියල්ල ඔබට තියෙනා වූ දුක්ඛ දෝමනස්යන් සියල්ලටම සුවතාවය ගෙන දෙන්නට මෙතුමාව සම්බන්ධ කරගන්නට තිරේ දිස්වන දුරකථන අංක ඔබට මතකට මම නැවත මතක් කරන්නම්. සඳස් සෝරස සුභාග ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ අංක 660 දෙවන සුභූති අතුරුමාවත සුභූතිපුර බත්තර මුල්ල. ඒ වගේම තමයි මම මතක් කරන්න ශාඛාවන් තියෙන කුරුණෑගල තියෙන සිකුරාදා දවසේ, ඒ වගේම ගම්පහ තියෙන බදාදා දවසේ, ඒ වගේම ගාල්ලේ තියෙන සඳුදා දවසේ. ඒ නිසා ඒ ස්ථානවලදී ඔබ සම්බන්ධ වෙන්න පුළුවන් මෙතුමාව. ඒ වගේම තමයි ඔබට Facebook එකට ගියත් සඳස් සෝරා, ඒ වගේම සරත් චන්ද්‍ර ඇස්ට්‍රොලොජි, ඒ වගේම තමයි YouTube එකට ගියත් විශ්ව ශක්තිය ඔබට පරීක්ෂා කළොත් ඔබට මෙතුමා පිළිබඳව දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජීවිතයට සුවය ගේන, ජීවිතය විඳින්න ඔබට තියෙනා වූ රෝග පීඩා, ඔබට තියෙනා වූ ග්‍රහ අපල මේ සියල්ල දුරු කරගන්න ඔබට පහසුම මගක් කියා දෙන කෙනෙක් හැටියට කේ සරත් චන්ද්‍ර මහත්තයා අද දවසේ සම්බන්ධ වුණා. ඔබට අනේක වාරයක් ස්තුතියි. ඔබට ස්තුතියි තිරුවන්සන්. එහෙමනම් ඉතින් අපි අද දවසේ සමුගෙන යනවා. හැම විටම කියන්නාseම ඔබේ ජීවිතේ යහපත් වෙන්න, ඔබේ ජීවිතේ සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසේ ඕරාව කේන්ද්‍රයේ විශේෂ ශක්තිය වැඩසටහනේ සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. ඕරා පරීක්ෂාව හා රේකී ප්‍රතිකාරය දැන් බත්තර මුල්ල නගරයේදී ඔබට සිදු කර ගත හැකි. දැන්ම අමතන්න දුරකථන අංක 0.71 224 209 හෝ 0.71 882 661. ජපානය ඇමරිකාව ඇතුළු ලොව බොහෝ රටවල භාවිත කරන රේකී ප්‍රතිකාර ක්‍රමය දැන් ශ්‍රී ලංකාවේදී. රේකී ප්‍රතිකාර ක්‍රමයේ අත්දැකීම ලබා ගන්න ඔබටත් අවශ්‍ය නම් අමතන්න දුරකථන අංක 0.71 224 209